අපි මේ රටේ නායකයින්ට හැදෙන්න කාරණාවකට වැඩක් නැහැ. මේ නාකි 70 හදන්න හරි අමාරුයි. හදන්න බෑනේ පුතා. කොච්චර දිවා රෑ මේ රට හැදෙන්න උවමනා සැලසුම් අපි කිව්වට මේකේ මේ අහන්නේ නෑනේ. ඒකේකටවත් ගාණක්වත් නැහැ. දැන් මම මේ අද මට අර මගේ පේජ් එකට මැසේජ් එකක් දාලා මට සඳුන් එවුවා මැසේජ් එක ගෑනු ළමෙක් මට එවලා කොහෙද අනුරාධපුර පැත්තේ පවුලක් හයියෝ දැක්කහම නිකන් බඩපපුව පිච්චිලා යනවා පවුල දැක්කහම ළමයි 5 දෙනෙක් ඉන්නවා අම්මයි තාත්තයි ඉතින් මෙහෙම හිටවල ෆොටෝ එකක් ගහලා මං ඉස්සෙල්ලා බැලුවේ මේ ලංකාවේද කියලා පස්සේ මේ ඉතින් ලංකාවේ මේ දැන් විස්තරෙත් මට පේනවා ඉතින් ළමයි දැන් මේ පවුල ජීවත් වුණානේ මෙච්චර කල් එකපාරට දැන් අද ආවද බුකුස් ගාලා මේ පොළව විදගෙන එහෙම නැත්තම් මේ අර මිස්ටර් බීන් වටුණා වගේ දඩස් ගාලා 5 දෙනා 6 දෙනා වැටුණාද මේ මිනිස්සු හිටියනේ මෙච්චර කල් මේ රටේ දැන් අනුරාධපුර පැත්තේ ජීවත් වුණා මේ පවුල ඉතින් කෑම බීමක් හරියට නැහැලු ඇඳුම් පැළඳුම් හරියට නැහැ කියනවා ඉන්න හිටින්න තැනක් නැහැ කියනවා ඒ දරුවෝ 5 දෙනාට ඉස්කෝලේ යන්න උපකරණ නැහැ කිව්වා ඉතින් ඒකේ නම්බරයක් තියව මම කතා කරා ඒ මට එවපු මේ නංගි කෙනෙක් මට වඩා වයසින් බාල එයාට මේ වෙලාවේ උදව් කරගන්න මුදලක් නැහැ කියලා සර්ට පුළුවන් නම් මොන හරි උදව්වක් කරන්න කියලා ඉතින් මම කතා කරා මේ මට මේ ඇත්තටම පණිවිඩය වල තිබ්බේ පේජ් එකට ඉතින් අර ඒවා මට සඳුන්ලා එවනවා ඉතින් මම ඒ නංගිගේ නම්බරය අරගෙන කතා කළා තමයි මම සම්බන්ධ කරගත්තේ ඉතින් මම කතා කරද්දි ළමයි ඉතින් ඒගොල්ලෝ කියනවා මේ ගොඩක් කිව්වා දේශපාලනය ගැනත් කිව්වා මම දේශපාලනේ කතා කරන්නෙම නෑ දැන් මාතෘක වැඩක් නෑ මම කතා කරන්නේ අතැල්ල දාලා තියෙන්නේ මම මේ නිකන් හිතුවේ ළමයි දැන් සමහරට මම මේක කියනකොට මේක අහගෙන ඉන්න ගෙවල් වල ඇතිනේ සමහරට මේ ඡන්ද ඉල්ලපු අය ඉන්න වෙන්න පුළුවන් දැන් තමන්ගේ තාත්තා മന്ത്രി කෙනෙක් දේශපාලකයෝ හැමෝම නරකයි නෙමෙයි සමහර අය ඉන්නවා හිත හොඳ මිනිස්සු ඒගොල්ලන්ට මේක කරන්න දෙන්නේ ඒගොල්ලන්ට තනිව යමක් කරගන්න බෑ සමහර විට සමහර අය ඉන්නවා ඌමනාව නැහැ සමහර අය ඉන්නවා ඌමනාව තිබට කරන්න බෑ මම මේක කියන්න හේතුවක් තියෙනවා ඔයාලා පොඩ්ඩක් මේක අහගෙන ඉන්න මේ තව මම දැන් කල්පනා කරා දැන් මේ පවුල දැන් කතා කරලා ඒගොල්ලන්ට කතා කරනකොට ඉතින් මේ තියෙන අඩුපාඩු කියනකොට මට හිතා ගන්න බෑ කොයි කෙලවරින් ඒගොල්ලන්ට උදව් කරන්න පටන් ගන්නද කියලා කියන්නේ උදව්වක් කරන්නත් මේ සීමාව දැන් එක තැනකින් අපි පටන් ගන්න ඉපේ එතකොට මේ මිනිස්සුන් ඇත්තටම නිකන් ජීවත් වෙන්න මේ කය විතරයි තියෙන්නේ ඉතින් මොකුත් නෑ ඉතින් මම දැන් කල්පනා කරලා දැන් මේ ඇඳුම් ටිකක ඉඳන් දැන් ඉතින් මම මේ ළමයිගේ සපත්තු සයිස් එක අහලා එතන ඉඳන් පටන් ගත්ත ලිස්ට් එකක් ලියන්න. ඊට පස්සේ මේ අඬනව නෙමෙයි මේ ඇහැ කහනවා හරි. ඊට පස්සේ ළමයි මම කල්පනා කළේ ග්‍රාම නිලධාරි මහත්තුරු ඉන්නවා වසම්වල. ඊළඟට ඉන්නවා දැන් සංවර්ධන නිලධාරී කියලා පත් කරලා 5000 ගානකට කොහෙද පත් වීම දුන්නා. ඒගොල්ලන්ට බයිසිකල් දීලා ඔක්කොම දීලා. දැන් මේ මිනිස්සුන්ටවත් මේගොල්ලෝ අහුුන්නේ නැද්ද? දැන් මම ග්‍රාම නිලධාරි මහත්තයෙක් නම් මගේ වසමේ ඉන්නවා නම් කණ්ඩ බොණ්ඩ නැති පවුලක්. ඒ මිනිස්සුන්ව ෆොටෝ ගහලා Facebook දානකම් මොන මගුලක් කරනවද මේ කාර්යාලයට වෙලා? එයාගේ යුතුයකම නෙමෙයිද තමන්ගේ වසමේ බයිසිකලයක් හරි මොකක් හරි පාරුවකින් හරි ඔරුවකින් හරිම විල්බරුවකින් හරි ගිහින් ඒ මිනිස්සු ළඟට ගිහිල්ලා ඔයාලට මොනවද වෙලා මේකුන්ට අමු කැවිලාද නැත්නම් මේක අපිට පිස්සුද මේ රටේ මොකක් හරි මේ නිකන් භූමි දෝෂයක් නෑ නිකන් මම ඒක වචනෙත් ඉල්ලාස් කරගන්නවා මේ රට හරි සුන්දර රටක් බුදුරජාණන් වහන්සේ වැඩම කරලා පාරිශුද්ධත්වයට පත් කරපු රටක්නේ මුන්ට මොකද වෙලා තියෙන්නේ කියලා හිතා ගන්න බෑ මට ඇයි මේ මිනිස්සු ළඟට යන්න බැරි දැන් ඔය ප්‍රාදේශීය සභාවකට ගිහිල්ලා බැලුවොත් ප්‍රාදේශීය සභාවේ ඉන්නවා අවමය മന്ത്രിවරු 10 15 කර 20ක්වත් ඉන්නවා එකෙකුට පෙවුන්නේ නැද්ද මේ පවුල? පළාත් සභාවේ ඉන්නවා තව. කතා කරලා වැඩක් නැහැ පුතා මේවා. මේවා මේ මම අපිට ඇත්තටම මම මේ දේශපාලනිකව මම කතා ගන්නෑ. මම මේ ඔයාලට කියනවා මම මේක මගේ දරුවන්ට හරි ආදරෙන් කියන්නේ. අනේ පුතේ ඔයාලා ඉගෙනගෙන මේ තැන් වලට ගිහින් මේ මිනිස්සු මෙහෙම අසරණ වෙන්න දෙන්න එපා. දැන් මේ ටියුෂන් කරන අපිද මේ මිනිස්සු ගැන හොයලා බලලා ඒ මිනිස්සුන්ට කන්න ඇත්තම කතාව මේ ටියුෂන් ගුරුවරු ඉන්නවා මේ ටිකේ පන්තියක් කරගන්න නැතිව. අතේ සතේ නැතුව සමහර ඉඩම් ගස්තියේ ඉන්න ටියුෂන් ගුරුවරු මම දැකලා තියෙනවා. මේ ටියුෂන් කරන අපිට මේ බැන ටියුෂන් රකුසා ළමයි බිලි ගන්නවා ගගා මේ අපිට බැන හැබැයි අපි තමයි ඉන්කම් ටැක්ස් ගෙවන්න ඕන අපි. දැන් කොච්චර ටැක්ස් ගෙවනවද දැන් ටියුෂන් ගුරුවරු?
ඊට පස්සේ ඔය අහිංසක මිනිස්සු ඇත්තටම හොයාගෙන ගිහිල්ලා බලලා මම දන්න ගොඩ ටියුෂන් ගුරුවරු ඉන්නවා හිත තුණු වෙන මිනිස්සු ගිහිල්ලා උදව් කරනවා. මම ඔයාලගෙන් ඉල්ලන්නේ එකයි ඉගෙනගෙන රට පිට රට දුවන්න කලින් යන්න රට නෙමෙයි මට ලෝකෙ වටේ ගියත් කමක් නැහැ වෙන ග්‍රහ ලෝකයකට ගියත් කමක් නැහැ. ඉන්න රටේ මිනිසුන්ට උදව්වක් කළා මේ රටේ මිනිසුන් නැගිටින්න දෙන්න. අනිත් එක තමයි ඔය දරුවෝ ඔය ලොකු පුටු වලට ගියාම සෝෆා නෙමෙයි ලොකු ආයතන වලට දැන් ඔය දරුවෝ ගියාම දිසාපතිලා එහෙම වෙනවනේ. ඔයාලේ අනාගතේ වෙන්නේ. අනේ මේ මිනිස්සු හොයන්න යන්නකෝ බාටකයිලි දෙකක් දාලා ගම වටේ පොඩි රවුමක් හැන්දෑවට. දැන් ඔයාලා ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් වුණාම බාට කෑල්ලක් දාගත්තා පොඩි කලිසම් කොටයක් ගහලා නැත්නම් සරමක් දාගත්තා ඇවිදගෙන යන්නකෝ Tamanට ඡන්දෙ දුන්න මිනිස්සුන්ගේ ගෙවල් වලට හෙන ගහනවද කියලා බලන්න. මොනවද මුන්ට මේ වෙලා තියෙන්නේ? මට හිතා ගන්න බෑ. ඉතින් අර මිනිස්සුන්ට අපිට පුළුවන් විදිහට උදව් කළා. මේවා මෙහෙම හැමදාම තියෙන්න බෑ. දුප්පත් සහ දරිද්‍රතාවය කියන එක සදාකාලික යම් රටකින් කිසිම රටකින් නතර කරන්න බෑ. හැබැයි මෙහිම දැන් මේ රටේ මේ ඕන තරම් මේ කණ්ඩ බොණ්ඩ තියෙන හිත් තුණු වෙන මිනිස්සු ඉන්න රටකත් මෙහෙම ඉන්නවනේ. ඒකනේ මට තියෙන ප්‍රශ්නේ. දැන් අපේ ගම්වල නම් ඉස්සර ඕම දුප්පත් පවුලක් හිටපුවම ගමේ කට්ටිය එකතු වෙලා ඔය මරණාධාර සමිතියෙන් හරි මොනවා හරි එහෙමද අපේ ගමේත් ආච්චි කෙනෙක් හිටියා ඉන්න තැනක් නැතුව ටිකක් අර මැටි ගහපු ගෙදරක කට්ටියම එකතු වුණා සල්ලි දැම්මා කාමර 3ක ලස්සන ගෙයක් හැදුවා උළු සෙවිලි කළා හොඳට හැදුවා උන් දැන් මැරෙනකම් මේ ගෙදර තමයි හිටියේ. යකෝ දැන් එහෙමවත් නැද්ද? හිතා ගන්න බෑ ඉතින්. මුළු ගමම දුප්පත්ද මට හිතා ගන්න බෑ. ගමම දුප්පත් නම් ඉතින් ඒකටත් ඇත්තටම ඉතින් මේ මිනිස්සුන්ට මොනවා හරි සොයන් රැකියාවක්වත් කරගන්න අවස්ථාවක් හදලා දෙන්න එපානේ. ඕක තමයි තත්ත්වය. හරි. දැන් අනික මම ඔය නිතර හිතලා තියෙනවා මේ ඇයි මේ മന്ത്രിවරයෙකුට බැරි? හැබැයි මෙහෙම කරන മന്ത്രിවරු ඇති ඈ. එමේ ඉන්නවනම් අපි ඒ අයට හිසනම ගරු කරනවා. හොඳ දෙයට හොඳයි කියන්නේ බෑ. මන්ත්‍රීද ඇමතිද මේ කින්දමන්ද අදාළ නැහැ. හොඳ නම් හොඳයි. නමුත් බහුතරය මෙහෙම කරන්නේ නැහැනේ අපිට පේන්නේ නැහැනේ. ඡන්දේ කාලේ ලඟ වෙනකොට මල ගෙවල් වලට පයින්නවා, බුලත් පිට කනවා, මල මිනිහටත් තට්ටු කරගෙන යන්නේ. ඌටත් කරදරයි. යන්නම් මල්ලි. මේ ඇයි බැරි මේගොල්ලන්ට මේ Tamanට ඡන්දේ දුන්න මිනිස්සුන්ගේ පැතිවල දැන් මම නම් කල්පනා කරලා තියෙන දේ ඇත්තටම දැන් මම മന്ത്രി කෙනෙක් නම් මම මේ ඡන්දිල්ලන මොකක්වත් මගුලක් නැහැ මට හොඳේ මේ මගේ මේ ටියුෂන් ටික කරගෙන වෙලාව නැති ඉන්න මම මේ අනිත් එක ඔය ගොඩට පයින්න බෑ පැන්නාම මේ වෙන කතන්දරයක් ඕක මම මේ කියන්නේ අර දැන් මේගොල්ලන්ට ඇයි බැරි දැන් මම පුද්ගලිකව කල්පනා කරලා තියෙනවා දෙයියනේ දැන් අපිට එහෙම තැනකට අපි ඔසවා තිබ්බහම මේ මිනිස්සු පුතේ වාලා ගිහිල්ලා ඔය තිස මහාරාම පැත්තේ හම්බන්තොට පැත්තේ මන්නාරම් පැත්තේ නුවරඑළිය විශේෂයෙන් ඔය ලැයිම් වල මිනිස්සුන්ගේ ජීවිත බලන්නකො. මම දවසක් නුවරඑළිය ගියා. දැන් මේක අහගෙන ඒ මිනිස්සු ඉන්නවනම් අහගෙන ඒ මිනිස්සු සාක්ෂි. දවසක් මට බලන් ඉන්න බැරි තැන මේ මිනිස්සු විශාල ප්‍රමාණයක් එකතු වෙන තැනක මම සල්ලි දීලා ආවා. මට මේ ලොකුවට නෑ තියෙන පිච්චියෙන් මම උදව් කරන්නේ ඔය. මට වඩා සල්ලි දෙන බොහෝ මිනිස්සු ඉන්නවා. මේ අපි මේ පොඩි මිනිස්සුනේ ඇත්තට මේ පොසත් මේ ලෝකේ මේ රටේ ඉන්නවනේ ලොකු පතාක යෝධයෝ ඉන්නවා. පොසත් මිනිස්සු. ඒ මිනිස්සු ගොඩාක් දම් පැන් දෙනවා. අපිට පුළුවන් දේ දෙන්න එපේ. පුළුවන් දේ දීලා බලන් ඉන්න බැරිකමට. ඒක වෙලාවක ඒ දුන්න මුදලක් අරගෙන මේ මනුස්සයාට විශ්වාසනේ මුදල මේ මිනිහා ගාතට හම්බුණා කියලා. හරි ඉතින් අර දෙමළ මට දෙමළ තේරෙන්නේ නැහැ නේ. ඉතින් මේ දෙමළේ මට ගොඩ ඒවා මේ කීවා මේ එක වැඳලා මගේ මූණේ මම නිකන් විකෘති වෙලා ලැයිමින් එළියට ආවේ. ඒ මිනිසුන්ගේ සතුට සැමරුවේ එතන මේ කෑ ගහලා ලොකු ගාලගෝට්ටියක් වුණා. හරිද පස්සේ පොඩි උන් රෑනක් එක්කගෙන ගිහිල්ලා මම අර ටවුන් එකට එක්කගෙන ගිහිල්ලා උන්ට කණ්ඩ බොණ්ඩ අරන් දීලා දැන් මම කියන්නේ ප්‍රායෝගිකව මේක හැමෝටම කරන්න පුළුවන් කියලා මේ മന്ത്രിවරුන්ට. නමුත් ඒගොල්ලන්ට කරන්න පුළුවන් සීමාවක් නැද්ද? දැන් නියෝජිතව පත් කළා මේක කරන්න බෑද ගිහිල්ලා? දැන් තමන් යන පාරේ තමන්ට දැන් මේ පස්ස තියාගෙන යනවනේ ජීප් එකේ. දැන් මේ ජීප් එකේ යනද පස්සේ ස්නායු වැඩ නම් මේ තට්ටම් වල මුන්ට තේරෙන්නේ නැද්ද මේ පාරේ යනකොට මෙහෙම මේ පස්ස මෙහෙම වදිනවා. දැන් ওই ජීප් එකක් කියන්නේ දැන් සාමාන්‍ය ප්‍රාඩෝ එකක් කියලා කියන්නේ සැප වාහනයක්. සැප වාහනේ යද්දිත් සමහර වාලවල් වල යනකොට තමන්ට අමාරුයි නම් මේ සාමාන්‍ය මිනිහෙක් කොහොමද යන්නේ බයිසිකලයක? ත්‍රිවිල් එකේම කොහොමද යන්නේ? දැන් ඔය ළමයි හම්බෙන්න ඉන්න ගෑනු අය ගෙනියනවා ත්‍රිවිල් වල. මට පුදුමයි ගෙනියනවා ඒක විදියට.
ඇති පාරමැද ළමයා හම්බෙන්නේ නැතුව. මට හිතා ගන්න බෑ. ඇයි මෙහෙම මිනිස්සුන්ව අනාථ කරලා තියෙන්නේ කියලා. මේක මෙහෙම වෙන්න ගියොත් දිගටම. හැබැයි මේ මම දැක්ක ලස්සන පෝස්ට් එකක් මේ ළඟදී මේ දුබල මිනිස්සයාගේ ඉදිරියේ ප්‍රබලයා හිතනවා මේ දුබලයා හැමදාම දුබලයි කියලා. මේ දුබලයෝ ටික එකතු වෙලා තමයි මේ ප්‍රබලයෝ උස්සලා තියලා තියෙන්නේ. වැඩේ තියෙන්නේ මේ දුබලයෝ හැමදාම අර දෙන දෙයක් අරගෙන කණ්ඩ බලාගෙන ඉන්නේ අපේ මිනිස්සු එහෙමනේ. දෙන එකක් අරගෙන ඉතින් කණ්ඩ බලාගෙන ඉන්නවා. බලන්නකෝ මේ දැන් අපිත් ඔය මැතිවරණ කාලවලදී සමහර දේශපාලන පක්ෂවලට සමහර දේශපාලන නායකින්ට උදව් කරපු අවස්ථා තිබ්බා. ඊට පස්සේ මම නම් දේශපාලන ක්‍රියාවලින් සම්පූර්ණයෙන්ම අයින් වුණා ඇත්තටම. මේ මම කියන්නේ මම කරපු දේ නරකයිවත් හොඳයිවත් කියලා මම අයින් වුණා හේතුව මේ වෙහෙසයි. මම ඒවා අයින් වුණා. ඊට වඩා මට හිතුණා සාමාන්‍ය මට මගේ තියෙන දේකින් මම මිනිසුන්ට උදව් කරනවා කියන තැනට මම ආවා. මම ඒ නිසා දේශපාලනය කරන කාටවත් බයිනව නෙමෙයි. දේශපාලනය කියන එක රටේ තියෙන්න ඕන. ඕනම රටක තියෙන්න එපා දේශපාලනය කියන එක. නමුත් මේ දේශපාලනය කියන එක හරි විදිහට තියෙන්න එපා. මේක හරි විදිහට තියෙන්න එපා. දැන් මේ වෙන දෙයක් ඕනේ නැහැ පුතා මේ මහනුවර මම අර අතනින් ඔය පොලිසිය ළඟින් එනකොට පාරේ ඔය එතන ඉන්න මුස්ලිම් සෙට් එකක්. ඒගොල්ලෝ සාක්ෂි. මට මේ ಜಾති ප්‍රශ්නයක් නෑ මේ අපේ රටේ ප්‍රශ්න වලට. මම එනකොට මේ දැන් මගේ වාහනේ පාරේ එන්න බැරි තරමට වතුර. ඉතින් අනේ අර පාරේ මිනිස්සු පයින් යන අය මේ මෙහෙම සාරියෙම උස්ස ගන්නවා ගෑනු අය. ඉතින් සාරියේ පල්ලෙහාට මිනෝ. අර සෙරෙප්පු කොහොමද තිමිනෝ. දැන් ඔය එන්නේ ඔය කාණු උතුරගෙන එන්නේ. කාණු උතුරගෙන එන මේ පල් වතුර අර මිනිස්සුගේ කකුල් තෙමාගෙන යනවා. මට හරි හිත වේදනාවක් ආවා. වාහනෙන් බැහැලා මේ මම එතෙන්ට ගිහිල්ලා මං අර මුස්ලිම් මේ කෙනෙක් ඇහුවා මේ මල්ලි මේක කාටද අයිති? නගර සභාවට ගියා. මම නගර සභාවට කෝල් එකක් ගත්තා. ඇත්තට මේ වීඩියෝ එක අහගෙන ඉන්නවනම් මං ගත්ත මල්ලක රෙකෝඩ් තියෙනවා. නගර සභාවට කෝල් එකක් ගත්තා. අරගෙන ඊට පස්සේ එතනින් මං තව කීප දෙනෙකුට ගත්තා. මේ අරගෙන ඉතින් ඒගොල්ලන්ගේ යහපත් ප්‍රතිචාරයක් හම්බුණා මේක අපි හදන්නම් කියලා. මම මේ කල්පනා කරේ දැන් ඒක ඕක දවස් 3-4ක්ලු එතන එහෙම. දැන් ඕක දැක්කෙම නැද්ද කවුරුත්? ඕක දැන් පෙවුනේම නැද්ද? ඔයාලා දැකලා නැද්ද මේ වෝටර් බෝඩ් එකේ දැන් සමහර තැන්වල බට පිපිරිලා වතුර යනවා සමහර දවස්වල දවස් ගණන් යනවා. දැන් වෝටර් බෝඩ් එකේ කට්ටිය මේක දකින්නේ නැද්ද? මොකද මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ? දැන් අතන මම මේක අතකින් කල්පනා කරේ මේ දැන් මහනුවර ඒ කානුව හදන්න මම කුරුණෑගල නම් වාහනේ එන්න ඕන එතන නවත්තගෙන කානුව හදන්න. පණිවිඩය දෙන්න. කමන්නේ ඒකත් සමාජ සේවයක් කියලා හිතමුකෝ. ඉතින් ওই විදිහට දැන් මහියංගනේ කානුව හදන්න හසලකින් යන්න ඕන කෙනෙක් පණිවිඩය දෙන්න. ඇඹිලිපිටියේ කානුව හදන්න එන්න ඕන තංගල්ලි ඉඳන් කෙනෙක් පණිවිඩය දෙන්න. මේවට කියන්නේ කර්ම කියලා අපි. ඇත්තටම ඉතින් එකතු වෙලා කර්ම ගෙවනවා. මේ දේශපාලකයෝන්ට විතරක් බයින්න එපා කියලා මම මේ ඇත්තටම එක පැත්තකින් කියන්නේ. ඒ මිනිසුන්ටත් බයින්න ඕන දේවල්ට බයින්න එක වෙනම එකක්. තමන්ගේ ඩියුටියත් හරියට කරන්න. දැන් අර පවුල මම අර කියව පවුල. දැන් ওই පැතිවල ඉන්න මේ මහත්තුරුන්ට හොයලා බලන්න බෑ. මන් දන්නේ මොනවා වෙලාද කියලා අපේ මිනිසුන්ට. ඉස්සල්ලාම අපේ උන්ට හුරු කරන්න ඕන වෙලාවට වැඩට ඇවිත් ඒ ඉන්න කාලේ හරියට වැඩ කරලා වෙලාවට වැඩෙන් ඉවරලා යන්න. දැන් මේක එහෙම නෑ එන්නේ පරක්කු වෙලා රතු ඊට වර්ධින්න ඕන්න මේ නැතිලා ඉන්නේ. ඇවිල්ලත් ඔහේ ඉන්නවා ඉතින් කාලකන්‍යා වගේ සමහර උන් ඉන්නවා ඉඳලා වෙලාවට කලින් පැනලා යනවා. ඊටාම අතලොස්සක් රාජ්‍ය සේවකයෝ ඉන්නවා ඇවිල්ලා තමන්ගේ කාර්ය කරලා එළියට යනවා. දැන් මේ පොඩි පිරිසකට මේ රට ගොඩ ගන්න බෑනේ. ඉතින් ඒ නිසා මේ මම නම් කියන්නේ පුතේ ඔයාලා රටට නම් ණය වෙන්න එපා. එම ණය වෙන්න ඕන වගේ එනික හිතෙනවා නම් යන්න වෙන දූපතකට. මේ මේකේ ඉන්න එපා මගුල. මේකේ දැන් ඔය වගේ ණයකාරයෝ වැහි වැලා ඉන්නේ. දැන් ඇති මේකේ. ඔය කොහරි යන්න. ඔය තියෙන්නේ ණය නැතිව කච්චතිව ගිහින් කොහරි ගිහලා පැලක් කටවගෙන ඉන්න මේ රටට නම් කරුම ගෙවන්න ආයේ මේකේ ඇතුලේ පැලපදියම් වෙන්න එන්න එපා. මේකෙන් ඉගෙනගෙන මේකේ මිනිසුන්ගේ මේ සල්ලි වලින් ඉගෙනගෙන මෙහෙම විනාශ කරන්න එපා මේ මිනිසුන්ට. දැන් බලන්නකෝ මේ එක මිනිස්සුන්ට දම්පැන් දෙන්න ඕන වුණාම මිනිස්සුන්ගෙන් එකතු කරන ලස්සන දැන් මේ මොනවද මේ රූපවාහිනී channel තියෙනවා. අපි මේ අසවල් මේකට යනවා. ඔබ කැමති නම් ආධාරය දෙන්න. යකෝ මේ මිනිස්සුද දෙන්න ඕන. දැන් මේවා පාලනය කරන්න නෙමෙයිද අපි මේ පාලන අධිකාරියක් හදාගෙන මේ රටේ මේ දේශපාලන තන්ත්‍රයක් හදාගෙන ඉන්නේ.
ඔන්න ඔය කතාව තමයි අපිට තේරෙන්නේ නැත්තේ. මේක කට කැඩෙනකන් කොච්චර කිව්වත් මේ ඔය නායකයෝ පත් කරන්න ඕන වෙන වෙලාවවල කොච්චර කිව්වත් හොඳ යුන් යවපල්ලා කියලා. Taman අර පාරම්පරිකව කඩේ යන එකාට කොහොමත් කඩේ යනවා බොහෝ අය. ඉතින් ඒ නිසා මම මීට වඩා කතා කරන්නේ මේ ගැන. මොකද ඊට පස්සේ ආයේ එන්න ගන්නවා මේ දේශපාලන මාතෘකාව. මට මේ අර පක්ෂද මේ පක්ෂද මොකද්ද මට ප්‍රශ්නයක් නෑ. මොන පක්ෂේ වුණත් හොඳ මිනිස්සු ටිකක් මේ රට පාලනය කළ යුතුයි. පළවෙනි එක පොඩි මිනිහාගේ දුක දැනෙන්න ඕන. ඔය මේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ව හම්බෙන්න යන්න ගෙවල් වලට. කොහෙද ඔබතුමා අනේ දැක්කේවත් නැහැ කියලා යන්න ගිහලා හම්බෙන්න. දැන් ඔය ඇයි මන්ත්‍රීවරුන්ට බැරි මේ පාරක් මැද්දෙන් ඇවිදගෙන ඉන්න? ගෙවල් ටික වටේ බලාගෙන තේ කපන ඡන්දේ කාලේ විතර දෙන්න ඕන. මට දවසක් හම්බුණා නියම chance එකක් මේ මැතිවරණ වේදිකාව කතා කරන්න. මැතිවරණ වේදිකාව කතා කරන්න chance එකක් හම්බුණා. ඒක පක්ෂයක මට පක්ෂේ පැත්තකින් තියන්න මට ඕන අර හොඳ මිනිස්සෙක් යවන්න. වේදිකාව කතා කරන දැන් මන්ත්‍රීතුමා පැත්ත ළඟ තියාගෙන දුන්න එක මං ගම අපේ ගමේ හම්බුනේ chance එක. මං කව මේ ගමේ මේ දැන් ඔන්න දැන් ඇවිල්ලා ඉන්නවා. දැන් අහන්න මෙතුමගෙන් ඇයි පාර හැදුවේ නැත්තේ කියලා. මෙහෙම පෙන්නලම කිව්වේ. චූබර වගේ හැදෙන්නේ නැති. හැබැයි කිව්වා ඒක. ඉතින් අපේ මිනිස්සු දැන් මං අහන්න කියනවා. ඒත් ඉන්නවා. මට හිතා ගන්න බෑ. ඉතින් මං තුන්වත් පාරක් විතර කිව්වා මේ අහන්න මේ ඇයි අහන්නේ නැත්තේ පාර. ඉතින් මම්ම බැරිම තැන කිව්වා ඔබතුමා දැන් මෙච්චර මම මේ කියලත් මේ මිනිස්සුන්ට කියලත් මේ ඊළඟට පාරවත් අඩු ගානේ අපේ පාර හදලා දෙන්න කියලා. ඊට පස්සේ අපේ ගමේ පාර නම් හැදුනා. හරිද? ඉතින් අපේ ප්‍රධාන ඉල්ලීමනේ පාර, බෝක්කුව, වක්කඩ. ඉතින් ඕවා නෙමෙයි ගම් ඇතුලේ ඉන්න සාමාන්‍ය මිනිස්සු ගැනත් මේ අපේ පාලකයින්ට සහ ඒ අදාළ තනතුරු වලට පත් වෙලා ඉන්න රජයේ මේ නිලධාරීන්ට හැඟීමක් තියෙන්න ඕන. අපි රජයේ සේවයට ගරු කරනවා. අපි දේශපාලන අධිකාරී ඉන්න නායක කාරකාදීන්ටත් ගරු කරනවා. හැබැයි ගරු කරන්නේ තමන්ගේ රාජකාරිය කරනවා නම් විතරයි. නැති උන්ට ගරු කරන්න පිස්සු නෑ අපිට. ඒ නිසා මේ ඔයාලා අනාගතේ ඉගෙනගෙන තමන් යන තැනක ගිහින් මිනිසුන්ට ණය නැතුව වැඩ කරන්න නැත්නම් ඔය එක එක මිනිසුන්ගේ ඉඩම් වල හරක් වෙලා ඉපදෙයි. ඔය මේක ඇත්තට මේ කතාව ඔය දරුවන්ටත් වඩා තමන්ගේ රාජකාරි පැහැර හරින සියලුම අයට හෙන්න ඕන එකක්. මේක මේ දේශපාලනයේට කඩේ යාමක්වත් දේශපාලන නායකයෙකුට ගැරහීමක්වත් මොකක්වත් නෙමෙයි. තොප්පිය හරිනම් ඕන වඳුරෙක් මේක දාගත්තට කමක් නැහැ. ඇත්ත කතාව.